ආයුබෝවන්. පසුගිය වැඩසටහනින් අපි කතා කරේ සතුට කුමක්ද? සතුට අහෝසි කරන්න අමනුෂ්‍ය බලපෑම් හේතු වෙනවද කියන දේවල් ගැන. අදත් සුපුරුදු පරිදි ඒ කතිකාවත දිගට ගෙන යන්න අප සමග එකතු වන්නේ ආධ්‍යාත්මික උපදේශක පාරභෞතික මනෝචිකිත්සක ආචාර්ය කසුන් නාගොඩවිතාන මහතා. ආයුබෝවන් ආචාර්යතුමනි. ගිය සතියේ අපි යම්කිසි තැනකදී නතර වුණා. මොකද ඒ ක්‍රියාදාමයේ පොඩ්ඩක් දිග වැඩි හින්දා. අද කොහොමද අපේ ප්‍රවේශය? ඔව් අද අපි මේ ගිය වැඩසටහනේ කතා කරපු දේ අද අපි දිගටම කන්ටිනියු කරමු. දැන් අපේ ප්‍රස්තුතිය උනේ සතුට අහෝසි වීම නිසා ඇතිවෙන තත්ත්වයක්. මේ සතුට අහෝසි වීම නිසා වර්තමාන සමාජයේ සතුට අහෝසි වීම නිරූපණය වෙන එක අවස්ථාවක් විදිහට මේ අමනුෂ්‍ය රෝගාබාධ අපි ඉදිරිපත් කරා. අපි ඒක තමයි මේ ගිය වැඩසටහන ඉදිරිපත් කරේ. අද අපි බලමු මොකද්ද ඉදිරියට මේ සිද්ධි අධ්‍යයනය තුළින් අපිට උකහා ගන්න තියෙන දේ මොකද්ද, අපිට නිරීක්ෂණය කරන්න තියෙන දේ මොකද්ද කියන එක අපි බලමු දැන්. ආචාර්යතුමනි, අපිට කියලා දුන්න සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහතාට අනුව සතුට දෙආකාරයි කියලා ඉවර වෙලා සතුට අපි දිගට පවත්වාගෙන යන්නේ කොහොමද? ඒක බොහොම නිවැරදි ප්‍රශ්නයක්. දැන් අපි සතුට දිගට පවත්වාගෙන යන කතන්දරයට ඉස්සෙල්ලා අපි අවධාරණය කරන්න ඕනේ සතුට අපිට නැති වෙන්නේ ඇයි කියන තැන. දැන් අපිට ඇත්තටම සතුට නැති වෙන්නේ ඇයි? මම මෙහෙම අහන්නම්කෝ ආගේ. ඔයා දැන් ඔබතුමීව ගත්තම උදාහරණයකට අපි දැන් කියමුකෝ. දැන් ඔබතුමී කියනවා මම සතුටෙන් නෙමෙයි ඉන්නේ. මම සතුටෙන් ඉන්නේ. ඔය අන්ත දෙකෙන් තියෙන්නේ. මම සතුටෙන් නෙමෙයි ඉන්නේ. මම සතුටෙන් ඉන්නවා කියන දෙකට ගියාට පස්සේ ඔයා කොහොමද කියන්නේ සතුටෙන් ඉන්නවා කියලා? සාපේක්ෂයි නේ. අන්න හරි. තව කෙනෙක්ට සාපේක්ෂව. එතකොට අපේ සතුට ඩිපෙන්ඩ් වෙන්නේ, අපේ දුක ඩිපෙන්ඩ් වෙන්නේ කුමක් මතද? අපේ නිර්ණායකයන්. තව කෙනෙක් මත. අපි තව කෙනෙක් දිහා බලලා කියනවා මං සතුටෙන් ඉන්නවා. නැත්නම් සතුටෙන් නෑ කියන්න. එතරම් තේරෙනා නේද අපි මේක මේ ඔළුවෙන් හිටවල තියෙන දෙයක් කියන එකද? කියන්නේ අපි හැමතිස්සෙම තව දෙයක් සංසන්දනය කිරීමක් තමයි අපි මේ තීරණය ගන්න හදන්නේ. එතකොට අපේ සතුට අහෝසි වෙන ප්‍රධානම තැන මොකද්ද? සංසන්දනය කිරීම. දැන් තව කෙනෙක්ගේ සතුට තව කෙනෙකුට සාපේක්ෂයි. දැන් අපි දුංගෝ දැන් සමාජයේ විවිධාකාර පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයෝ ජීවිතය දකින විදිහ වෙනස්. Tamanට අත්දැකීම් වෙනස්. එතකොට තව කෙනෙක් සතුට කියලා දකින්නේ Tamanට සාපේක්ෂව ඇතිවෙච්ච තත්ත්වයක්. දැන් අපි ඒ තත්ත්වයට සාපේක්ෂව අපි හිතනවා නම් අපි ඉන්නේ දුකෙන් කියලා. අපි ඉන්නේ මේ අවුලකින් කියන දේ. ඒක තමයි අපි කරගන්න ලොකුම වැරද්ද අපිට. ඒක සතුට සම්බන්ධව අපිට ආවේනික වූ ක්‍රමයක් සතුට ලබා ගැනීම සහ සතුට පවත්වා ගැනීම සහ සතුට අඳුනා ගැනීම කියන තැනට Tamanටම ආවේනික ක්‍රමයක් තියාගන්න ඕනේ. අපි තව කෙනෙක්ගේ සංසන්දනය කිරීම තුලින් අපිට වෙන්නේ ඇත්තටම අපේ සතුට අහෝසි වෙන එක. දැන් අපි හිතනවා එහා ගෙදර මිනිස්සයා අඟල් 55 ටීවී එකක් ගෙනහම අපිට තියෙන අඟල් 32 ටීවී එකක් නම් අපි හිතනවා අපිට වඩා ඒක ඒ ගෙදර ටීවී එක සම්බන්ධව තියෙන සතුට වැඩි කියලා. දැන් අපි හැමතිස්සෙම ඩිපෙන්ඩ් කරන්නේ තව කෙනෙක්ගේ දෙයක් මත. ඔන්න ඕක තමයි අපේ සතුට අහෝසි වෙන ප්‍රධානම කාරණාව. අපිට පුළුවන් නම් මම විදිහට බලන්න. දැන් අපි හැමතිස්සෙම තමන්ව බලන්නේ තව කෙනෙක්ගේ ඇන්ගල් එකකින්. ඒකට ප්‍රධාන හේතුව තමයි අපිට කොන්ෆිඩන්ස් නැහැ. ආත්ම විශ්වාසය නැහැ. තමන් වෙන්න ආත්ම විශ්වාසය නැහැ. දැන් අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපිට ආත්ම විශ්වාසය දෙන්නේ නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමය හැමතිස්සෙම තියෙන සංසන්දනාත්මක අධ්‍යාපන ක්‍රමයක්. දැන් අපි පටන් ගන්න දැන් අපි විභාග ක්‍රමේ පටන් ගන්න ශිෂ්‍යත්වය. ශිෂ්‍යත්වය කියන්නේම සංසන්දනය කිරීමක්. ඉතින් ඇත්තටම එක දරුවන්ගේ හැකියාවල් විවිධාකාර වෙනවා. නමුත් වර්තමානයේදී අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේම පටන් ගන්නෙම වර්ගීකරණයක් කරලා. ශිෂ්‍යත්වයෙන් පස්සේ අපි යමුකෝ ඕලෙලි විභාගෙට. ඕලෙලි විභාගෙදී අපෙන් බලන්නේ මොකද්ද? අපිට කොච්චර විෂය කරුණු මතකද කියන විතරයි. ඉතින් මම කිව්වේ අපේ සතුට අහෝසි කරන්න අපේ අධ්‍යාපන ක්‍රමය එක හේතුවක් වෙලා තියෙනවා. අපේ සමාජ ක්‍රමය එක හේතුවක් වෙලා තියෙනවා. අපේ දේශපාලන ක්‍රමය එක හේතුවක් වෙලා තියෙනවා. අපේ ආගමිකත්වයත් තව හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසා ජාතියක් විදිහට අපි මේ දේවල් ගැන නැවත හැරිලා බලන්න ඕනේ කියන තැන තමයි මම නම් ඉන්නේ. අතට කියන දේ සම්බන්ධව.
එතකොට ආචාර්යතුමා යෝජනා කරන්නේ මොන වගේ විදිහට අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වුණොත් හොඳද? දැන් පිට රටවල දැන් අපේ පහේ ශිෂ්‍යත්වය තියනවා වගේ ওই වගේ කඩවීම් විභාගයක් පොඩි ළමයින්ට තියනවාද? මන් දන්න තරම් ඉන්නම් එහෙම තරග විභාගයක් නෑ මගේ අවබෝධය හැටියට. දැන් සරල උදාහරණයක් කියන්න. දැන් හිතන්නකෝ මම ජීවත් වෙන අනුරාධපුර දිස්ත්‍රික්කේ. හරි? මම එහෙම හිතමුකද? අනුරාධපුර දිස්ත්‍රික්කේ මේ දිස්ත්‍රික්කය ඇතුලේ භූගෝලීයව මට ගන්න තියෙන සම්පත් වලින් මට ජීවත් වෙන්න උගන්වනවද මගේ අධ්‍යාපන ක්‍රමය? නෑ. මට උගන්වන්නේ එක්ක ඉන්දියාවේ තියෙන සම්පත් ගැන. මට උගන්වන්නේ ඇමරිකාවේ තියෙන සම්පත් ගැන. මට උගන්වන්නේ ඉංගලන්තයේ තියෙන සම්පත් ගැන. මට ඒ මගුල් මොකටද? මගේ ප්‍රදේශයේ තියෙන සම්පත් මොනවාද? මට ඒවා උපයෝජනය කරගන්නේ කොහොමද? මගේ ඒවෙන් මම කොහොමද මගේ ජීවිතේ සකස ගන්න කියන දේ උගන්වන්නේ නැහැ මට. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමයේ බේස් වෙන ඕනේ අර ප්‍රායෝගික දෙයට. ප්‍රායෝගික දේ අපිට නැහැ. දැන් අපි හොඳටම දැක්කා. දැන් මේ කොරෝනා ප්‍රශ්නය ඇතුළේදී අපි මාස 3ක් ලොක්ඩවුන් වෙලා හිටියා. ඒ ලොක්ඩවුන් වෙච්ච මාස 3 අපි ඉගෙන ගත්ත දේවල් අපිට කිසිම වැඩක් වුණේ නැහැ. අපිට ඇත්තටම අපේ අධ්‍යාපන ක්‍රමය තුළ අපිට අවශ්‍ය වෙන්නේ මොනවද? අසනීපයක් ඇති වුණාම අත්බෙහෙතක් හදාගන්නේ කොහොමද? කෑම ටිකක් උයාගන්නේ කොහොමද? අර පිරිමැස්මෙන් ජීවත් වෙන්නේ කොහොමද? ඒ කිසිම දෙයක් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබුණේ නැහැ නේ අපිට. අපේ අධ්‍යාපන ක්‍රමය බිහි කරන්නේ කවුද? ක්ලාක් වැටිහිකුයි. මේ යසස්සේ මිගිරවුටිහිකුයි. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමයත් ප්‍රධානම හේතුවක් වෙලා තියෙනවා අපි සතුට අහෝසි කරා. අපි පුංචි කාලේ ඉඳලම අපිට පුරුදු කරන්න හඹා යන්නේ. රේස් එකක් දුවනවා. රේස් එකක්. ඉතින් රේස් එකක් දුවන කෙනාගෙන් එක්කෙනෙක් දිනන්නේ. අනිත් ඔක්කොම පරාදයි. ඒ සමස්තයක් විදියට අපි පෙරදිලා මුලදීම. මගේ පෞද්ගලික මතය නම් ඇත්තටම දිනන්නේ පරාජය වූ. දින්න කෙනා ඇත්තටම පරාදයි මම දකින විදියට. මගේ දැක්ම අනුව. ඒ දින්න කෙනා හැමතිස්සෙම ඉන්නේ තමන්ගේ ජයග්‍රහණය කවුරු හරි හොරාගනි කියලා බයයි. හැබැයි පරිච්ඡ කෙනාට දිනන්න දෙයක් නැහැ. එයා ඇත්තටම දිනලා තියෙන්නේ. එයාගේ දේ කවුරුත් හොරකම් කරන්න දෙයක් නැහැනේ. එයාගෙන් උදුර ගන්න දෙයක් නැහැනේ. ඉතින් සමාජයක් විදියට අපි මතය වෙනස් කරන්න ඕනේ එතෙන්ට. හඹා යාම තුල නෙමෙයි ජයග්‍රහණය තියෙන්නේ. තමා තුලයි ජයග්‍රහණය තියෙන්නේ කියන තැනට. අන්න එතනට අපේ සමාජය ආවොත් අපිට සතුට ගැන මීට වඩා විද්වත් කතිකාවක් ඇති කරගන්න පුළුවන් අපේ මනස ඇතුලේ. දැන් අපි යමු දැන් අපේ සිද්ධි අධ්‍යයනයේට. දැන් අපි මම එදා කිව්වා අපි දැන් මේ අර මූලික විදියටම ආපු අසනීප මානසික ගැටලුව අපි හරවගත්තා සමාජීය ප්‍රවේශයකට. ඊට පස්සේ මේ සමාජීය ප්‍රවේශය අපි පරිවර්තනය කරගත්ත ආගමික ප්‍රවේශයකට. ඒ ආගමික ප්‍රවේශයේදී අපි දැන් මේ අමනුෂ්‍යයත් එක්ක සාකච්ඡා කරලා යාට දානයක් දෙන්න අපි කතා කරා. දානයක් අපි ලබා දෙනවා. ඒ දානේ දුන්නට පස්සේ වාගේ තත්ත්වය උසස් වෙනවා. ඊට පස්සේ වාට පුළුවන් දෙවි කෙනෙක් වෙලා මේ දුවට උදව් කරන්න කියන දේ අපි කන්වර්ට් කරගත්තා. අපි බලමු එතනින් පස්සේ මේ ප්‍රතිකාරයට මොකද්ද වෙන්නේ කියන තැන. දැන් මේ තියෙන්නේ ඒ දැන් දානේ දීලා ඉවර වෙලා දැන් මේ රෝගියාව මම ගෙන්න ගන්නවා. රෝගියා මොකද උනේ කියලා බලන්න. එතකොට දැන් හරි පුදුම දෙයක් මේ රෝගියා තුළ සිද්ධ වෙනවා. දැන් මේ තාක්කල් මේ සිද්ධිය තුළ මමත් මේ දේ දැනගෙන හිටියේ නැහැ. මේ සිද්ධ වෙන දේ මොකද්ද කියන තැන. දැන් මේ සිද්ධිය දැන් මේ රෝගී තත්ත්වය සම්බන්ධ වෙනවා සමාජයේ වෙච්ච වෙන සිද්ධියකුත් එක්ක. දැන් මේ දාන්නේ දුන්නාද? ආ? දුන්නා.
තමන්ට දානෙන් පින් හම්බුණා හම්බුණා තමන් දැන් යන්න කැමතිද කැමතිද යන්න ඔව් කොහෙද යන්නද අනුරාධපුර කොහෙද යන්නේ තමන්ගේ නම මොකක්ද එහෙනම් කී දෙනෙක් ඉන්නවද එල්ලිස් ඔව් දැන් මේතන තියෙන සිද්ධිය තමයි දැන් අපි ඉස්සෙල්ලා දැක්ක එක ශක්තියක් විදියට දැන් මේ ශක්තිය ටික ටික රිලීස් කරනකොට මේ ශක්තිය දැන් අවස්ථා කීපයකට බෙදෙනවා දැන් මේ ශක්තිය ඇතුලේ විවිධාකාර චරිත නිරූපණය වෙන්න ගන්නවා දැන් අපි දැක්ක එක කැරක්ටර් එකක් නේ දැක්කේ අපි දැන් මේ සිද්ධිය ඇතුලේ දැන් මේක ටික ටික රිලීස් වෙනකොට දැන් මේ ශක්තියින් කීපයකට දැන් මේක රිලීස් වෙගෙන එනවා ඒතර එක එක ශක්තියින් විවිධ වූ චරිත ආරෝපණය කරගන්නවා දැන් අපි මේක සරලව කිව්වොත් ආවේශ කීපයක් එල්ලිස් කවුද එල්ලිස් කියන්නේ කාගේද තාම මොකද ඇඟට ඇවිල්ලා තින්නේ කවුද වැද්දුවේ ඇයි වැද්දුවේ ඔව් සෝවරක් නේ මේගොල්ලන්ගේ සීයාගෙන ඉන්න රාජිකී මේගොල්ලන්ගේ පවුලේ මහත වහදීලා නැතුණා 4 දෙනෙක් එකම පවුලේ මේ පත්තරේ නිය දැන් මම බඳින්න තිස්සේ ඒ කට්ටිය තමයි මේ ඉන්නේ මේගොල්ලන්ගේ සීයාගෙන තමයි මේ බන්ධනය කරලා තියෙන්නේ අවුරුදු 30ක් වෙනවද ඔබිසෙකපුරේ මේ පත්තරේ නිය එකම පවුලේ කට්ටියට වහදුන්නේ ඒ කට්ටිය තමයි මේගොල්ලන්ගේ ආච්චම්මලාට දුන්නේ ආච්චම්මටයි නැන්දලා දෙන්නටයි ඒකේ කට්ටියට කවුද දුන්නේ දුන්න කෙනෙක් තාම නැහැ මේගොල්ලන්ගේ අම්මලව මේ තමයි මේ තාත්තගේ පැත්තේ කට්ටිය සැක කරලා මේ පොලිසියෙන් ඇරස්ට් කරේ තාත්තවයි අම්මවයි කට්ටිය ඇරස්ට් කරලා නඩු දැම්මා නඩුව ඔප්පුවන්න බෑ මේ කට්ටිය කරපු දෙයක් නෙවෙයි නැන්දමල කරපු දෙයක් නෙවෙයි ඒකින්ද මේ වෙනකොට මේ නඩුව රහසක් කවුද කරේ කියලා දන්නේ නැහැ. ඔය සෝමදත්න කියන එක ඉන්නේ මේගොල්ලන්ගේ උපේසේකපුරේ මේගොල්ලෝ හිටියේ පොඩි කාලේ. මේගොල්ලෝ මෙහෙට ආවට පස්සේ ජයවර්ධනකට ආවට පස්සේ තමයි මාත් මේ වහ දීලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ අම්මා තමයි උපේසේකපුරේ ගේ හදලා කරලා තියෙන්නේ. එතන ඒ ඉඩම් ආරවලුත් තියෙනවා. ඉතින් මේගොල්ලෝම අරගෙන මේගොල්ලෝ අම්මා ආව මේගොල්ලන්ගේ අම්මගේ අම්මා ඇවිත්. අපේ ගේ පිටිපස්සේ තියෙන්නේ. ඊට පස්සේ තමයි මේගොල්ලෝ මේ හිටිය තමයි ඒගොල්ලන්ට වහ දීලා තියෙන්නේ. ඒක මේගොල්ලන් තාත්තලාද? ඒගේ තාත්තගේ සීයා. ඒතකොට තාත්තගේ අම්මයි තාත්තගේ අම්මා තාත්තගේ නංගි කට්ටිය තමයි හිටියේ. ඒ තාත්තගෙන් නංගිලා දෙන්නේ දුක. අයි කට්ටිය තමයි වහ දීලා පවුලම ඉවරයි. ඔය ඇල්ලිස් කියන්නේ ඒකට ඒ ආච්චිද? ඒ ආච්චි. ඒ තාත්තගේ අම්මා. තාත්තගේ අම්මගේ අම්මා වෙනවා. මේ ඒ ඇලිස් කියන එකට වා දුන්නද කියන එක දන්නේ නැහැ. කොහොම හරි කොම්පවුලේ කට්ටියට ඔක්කොම දුන්නා. මේ අර සෝමරත්න කියන එක මේගොල්ලෝගේ ඥාති වෙනවා. මෙයාට එම හරි කියන්නේ එයා තමයි අන්න දුන්නා කියලා තමයි කියන්නේ. ඉතින් මේගොල්ලෝගේ දෙට යන මොන පාරෙන් එහාට ඉස්සර ගිහින් එයා තමයි මේක කරලා දෙන්නේ. මේ අවුරුදු කියන්නේ ඒගොල්ලෝ මෙනිකටියම මේ කරගෙන මේ එකම පවුලේ කටේ අර දැන්ට අවුරුදු මං හිතන්නේ ඇටි
30ක් විතර ඇති. එකම පවුලේ කට්ටිය තමයි බාහිර ඉන්නේ. ඒක තාම රහසක්. දුන්න කෙනෙක් නැහැ. කොයි ලංකාවෙන් බානදී එතකොට ආචාර්යතුමනි මෙතනදී ඒ කියන්නේ දැන් ඔය ආච්චි අම්මා මේ හොඳ තැනකට යනවායි කියලා ඉවර වෙලා ඒගොල්ලොන්ට කමියුනිකේෂන් එක ගිහිල්ලා ඉවරලා ඒගොල්ලොත් දැන් පින් බලාපොරොත්තුෙන් හරි කොහෙන් හරි ඉන්න එකෙන් මිදෙන්නද ඔය ඇවිල්ලා තියෙන්නේ. මෙහෙමයි. දැන් මේ මෙතන දැන් මේ රෝගියාගේ මුලදී අපි දැක්කේ අසාමාන්‍ය හැසිරීම. ඔව් ඒක අසාමාන්‍ය හැසිරීමට මුල් වෙච්ච ශක්තියක් මෙයා තුළ තිබ්බා. ඒතට ඒ ශක්තිය නිරූපණය වුණේ එක කෙනෙක්. එතනදී නිරූපණය වුණේ මේ දුක කියනද. දැන් අපි දැන් ඊට පස්සේ මේ මනස රිලීස් වුණා නේද? ටික ටිකද පිළිවෙත් වලින්, බෝධි පූජා වලින්, දන් දීම් වලින් රිලීස් වුණාට පස්සේ දැන් අර ඇතුලේ තියෙන අතු බෙදනවා මේකද. දැන් මේ රූට් කෝස් එක ටික ටික යන්නේද? ඒ රූට් කෝස් එක තමයි මේ දැන් අර දැන් මේක ප්‍රොෆයිල් එකක් විදියට දැන් පෝර්ට්ෆෝලියෝ එකක් විදියට තමයි තිබෙන්නේ මේ අමනුෂ්‍ය බලපෑම. ශක්තිය ඔක්කොම ඒක රාශි වෙලා ශක්තිය වැඩි කෙනා කමියුනිකේට් කරා. දැන් මේක ටිකක් දැන් ඩිවයිඩ් වෙලා බෙදිලා දැන් අර කට්ටිය ඔක්කොම දැන් කමියුනිකේට් කරනවා මේ අවස්ථාවේ. දැන් මේ තියෙන අවස්ථාවල් ටික. තමගේ නම මොකක්ද? හා? නම මොකක්ද? හා? නම මොකක්ද තමයි? මල්ලිකෝ. තමන් මරණ මොනවාද? හා? මරණ මොනවාද? කවුද වහදුන්නේ? හා? කවුද වහදුන්නේ? හා? කවුද වහදුන්නේ? හා? කවුද වහදුන්නේ? ඒ අර එක්කෙනෙක් හිටපු හින්දාද කිව්වේ නැහැ කියලා හිතන්නේ. ඒකද යවුවේ? කවුද වහදුන්නේ? කුමාරි දුන්නේ. අප්පුනේ. එහෙනම් අප්පු. එහෙනම් කවුද දුන්නේ? ඒගොල්ලෝ හැදුවේ අපි. දැන් කුමාරි කියන්නේ මේ රෝගී කාන්තාව. හ්ම්. කවුද ඉන්නේ කුමාරියා? දැන් අපිට සමහරවල් තර්කයක් එන්න පුළුවන් මේ අපරාධයට මේ කට්ටිය සම්බන්ධ වෙලා මේකේ තියෙන මේ ගිල්ටිනස් එක එනවා කියන තැන මනසේ. මම ඒකයි අර මේ පවුලේ කට්ටිය ඉවත් කරලා මේක ඇහුවේ. ඔව් ඒක. මේ සැකේ ඉවත් කරගන්න. නැත්තම් එතන ඉන්න ඇතුලේ ඉන්න අමනුෂ්‍යයන්ට මේ විශ්වාසයක් නැති වෙනවනේ මේක සමහරවල් දැන් ඔතන තරක් කරන්න පුළුවන් මේ අමනුෂ්‍යයෙක් නෙමෙයි මෙයාගේම මනස තමයි මේ එන්නේ කියන තැන. ඔව්. දැන් එතනදි පැහැදිලිව කියනවා අපෝ නෑ මම මේ හදපු ළමයි මේ ඉන්නේ කියලා දැන් ඒ මනෝභාවය එහෙම පිළිගන්නේ නෑනේ. නෑ ඉන්නේ තමන් අපි ඉන්නේ. අපි වැන්දුවා. කවුද වෙන්නේ? සොම්මරතන. ඇයි වෙන්නේ? තරහ. දැන් යන්න පුළුවන් නේද ඉන්නේ? හා? හා? පුළුවන් නේ? හරි. කොහේ ගිහින් කරන්න බෑ. තමන්ගේ නම මොකක්ද? තමන්ගේ නම මොකක්ද? ලීලා. තමන් මරණ මොනවායිද? කවුද වහදුන්නේ? කවුද දුන්නේ? කවුද දුන්නේ?
කුමාරිද? අනේ මගේ දරුවා ඈ? අනේ මගේ දරුවා ඔව්. එයා දුන්නේ. අපෝනේ එහෙනම් අපෝනේ කුමාරගේ අම්මා. අනේ එහෙනම් ඒකි තමයි පවුල ගොඩ ගත්තේ ඔව්. ඒකි තමයි පවුල ගොඩ ගත්තේ වටඩි කවුද වහ දුන්නේ එහෙනම්? සෝමරත්න. ඈ? තමන්ට යන්න කවුද මෙයාගේ? හා? හරි. කවුද තව ඊළඟ එකනයි? කවුද ඉන්න තව? තමන්ගේ නම මොකක්ද? හා? තමන්ගේ නම මොකක්ද? හා? තමන්ගේ නම මොකක්ද? හා? කවුද තමන්? හා? චම්පා. මේ ඇඟේ මොකෝ ඉන්නේ? දැන් හොඳට බලන්න මේ එක එක චරිතවලදී ඒ ඉදිරිපත් කරන විලාශය වෙනස්. ඔව් ප්‍රවේශය වෙනස්. ප්‍රවේශය වෙනස්, ඒ උච්චාරණය කරන ස්වභාවය වෙනස්. දැන් මේ චම්පා කියන එක ඒක හරි ශරීරයේ ස්වභාවය වෙනස් වෙනවා. ඒ විදිහට අපි දැන් කරන විඥානයක් කියලා කියන්නේ කියන්නේ දැනුමක්. ඒ දැනුමේ විදිහට ශරීරය හැඩගැහෙනවා. දැන් බුදුහාමුදුරු කියන්නේ විඥානපච්චය නාම රූප කියලා. දැනුමට සාපේක්ෂයි ශරීරය. එතකොට දැන් මෙතන දැන් මේ ශරීරයේ මේ මිනිස්යාගේ නමුත් ශරීරය ඇතුලේ දැන් මේක වෙනම ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවානේ. ඒ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ රන් වෙනකොටත් අර ආත්මයේ විදිහට ඒ ශරීරයේ හැඩගැහෙනවා, කතාව කතා හැඩගැහෙනවා. විලාශය ඔක්කොම ටික. අපින්නෑ ගන්ද? පින්නෑ එහෙනම් ඉන්නේ එහෙනම් අපි වන්නලා කවුද වැන්දේ? අනේ කෙල්ලා මේ ශරීරය යන්නේ කවුදද? හා? කොහෙද යන්නේ? හ්ම්? ඉසිරිමාගෝතියට සිරිමා අවබෝධයට. හරි කවුද ඉස්සෙල්ලා ඉන්න කෙනා ඉන්න බෑ. කවුද ඉස්සෙල්ලා ඉන්නේ? තමන්ගේ නම මොකක්ද? හා? ඇලිස්. තමන් කවුද වෙලා? ඒකත් පිළිවෙලටම එනවා නේද? පළවෙනි එක්කෙනා. හරි තමන් යන්නේ කවුදද? හා? තමන් නරක තමන්ගේ වයස කීයද? අපෝ හා? මම හිටිය 80ක් විතර හා? හරි තමන් අත්තික තියාගන්න දෝස් මුදු. කෝකෝ දෝස් මුදු. හරි කියන්න බුදු ගුණ අනන්තයි, දුගුණානන්තයි ධම් ගුණ අනන්තයි, තමුණානන්තයි සංඝ ගුණ අනන්තයි, සඟගුණානන්තයි බුදු ගුණ අනන්තයි, ධම් ගුණ අනන්තයි, සංඝ ගුණ අනන්තයි. මේ බුදු ගුණයෙන් මා සුවපත් වෙමි. මේ ධම් ගුණයෙන් මා සුවපත් වෙමි. මේ සංඝ ගුණයෙන් මා සුවපත් වෙමි. තමන් අනුරාධපුර යන්න කැමතිද? හා? හා? කැමති තමන්? හරි තමන් ඊළඟ දවසේ අනුරාධපුර යන්න ලෑස්ති වෙන්න ඕනේ. හරි? හරිද? දැන් අනුරාධපුරේ ගිහිල්ලා ආපහු එනවද? කෙල්ලට කරදරයක් කොළොත් හරි. අනුරාධපුර ලෑස්ති වෙන්න ඕනේ ඊළඟ දවසේ. හරිද? හරි. දෙයිලා එක්කන එනවා. කවුද මේ? හා? කවුද? කවුද ලීලා කියන්නේ කුමාරිගේ? ආච්චි තමන් නරකට වයස කීයද තමන්ගේ?
මට දෙකක් විතරයි. හරි. තමන් යන්න කැමතිද අනුරාධපුරේ සීමා බෝධියක? ඔව්. හා? ඔව්. හරි. කියන්න බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි. ධම් ගුණ අනන්තයි, නම් ගුණ අනන්තයි. සංඝ ගුණ අනන්තයි. සංඝ ගුණ අනන්තයි. මේ බුදු ගුණයෙන් මා සුවපත් වෙමි. බුදු ගුණයෙන් මා සුවපත් වෙමි. මේ ධම් ගුණයෙන් මා සුවපත් වෙමි. මේ ධම්ම ගුණයෙන් මා සුවපත් වෙමි. මේ සංඝ ගුණයෙන් මා සුවපත් වෙමි. මේ සංඝ ගුණයෙන් මා සුවපත් වෙමි. හරි. තමුන් ඊළඟ දවසේ අනුරාධපුරයෙන් ලෑස්ති වෙන්න ඕනේ. හරි? හරිද? හරි. දැන් ඊළඟ කරන්න. තමන්ගේ නම මොකද්ද? ආ? තමන් කවුද? ආ? ආ? චම්පා. තමන් කවුද ලීඩාගේ? නැන්දා. තමන් මරණකර වයස කීයද? ආ? දෙකක් විතර. තමන් මේ ශරීරයෙන් යන්න ලෑස්තිද? ආ? දැන් බන්ධනයක් කියලා කියන්නේ යම් ශබ්ද තරංග ක්‍රමයක් පාවිච්චි කරලා මේ අමනුෂ්‍යයෙක්ව තව කෙනෙක්ගේ ශක්ති ශරීරයක් එක්ක සම්බන්ධ කිරීම. එතකොට ඒක තමයි බන්ධනය කිරීමේ බන්ධනය කරනවා කියන එකේ තියෙන මූලික දේ බ්ලැක් මැජික් කියන දේ. එතකොට ඒ කියන්නේ බන්ධනය කරනවා කියලා කියන්නේ දැන් අවුරුදු 30කට ඉස්සෙල්ලානේ. ඒ කියන්නේ තව කවුරු හරි මිනිස්සෙක්ගේ සංඛ්‍යාතයකටද එයාව බන්ධනය කරලා තියෙන්නේ නැත්නම් එහෙම. දැන් මෙතන කියන විදිහට යම්කිසි පුද්ගලයෙක් මේගොල්ලොත් එක්ක ඊර්ෂ්‍යාවට හතර දෙනාම මෙයාට බන්ධනය කරා කියන්නේ මේ කියන්නේ. ඒ හතර දෙනාම පොඩි මේ ඒ කාලේ කුමාරි පොඩි ඇතිනේ එයාට බන්ධනය කරා කියලා කියන්නේ. එතකොට බන්ධනය කරා කියලා කියන්නේ ඕර එක තමන්ගේ ශක්ති ශරීරයට වෙන අමනුෂ්‍ය බලපෑමක් කනෙක්ට් කරන එක. එතකොට දැන් අපි දකින්නේ කියන්නේ බන්ධනය කරනවා කියලා කියන්නේ වෙනම තාක්ෂණික ක්‍රමයක් ශිල්ප ක්‍රමයක්. ඒ සම්බන්ධව ගැටලුවක් නැහැ. අපි ඒක විවේචනය කරන්න යන්නෙත් නැහැ. අභියෝගයටපත් කරන්නෙත් නැහැ. හැබැයි මේ සියලුම බන්ධන සියලුම කනෙක්ටිවිටි ඔක්කොම සම්බන්ධ වෙන්නේ පුද්ගල මනස හරහා. ඉතින් පුද්ගල මනසේ තියෙන සංඛ්‍යාතය වෙනස් කිරීම මගින් මේ සියලුම බන්ධන අකුසි කර හැකි කියන මතය තමයි මම ඉන්නේ. සහ අපි මේ මතය තමයි මෙතනදී පාවිච්චි කරන්නේ ප්‍රතිකාර වලට. දැන් සාමාන්‍යයෙන් මං අහලා තිබ්බේ බන්ධනයක් වගේ කරොත් ලොකු තොইলයක් නටලා ඉවර වෙලා සෑහෙන්න ක්‍රමවේදයක් මිනිසුන්ගේ සෑහෙන්න ධනස්කන්ධයක් වේදම් කරලා ඉවරලා ඒ වගේ දෙයක්. ඒ කියන්නේ දැන් මේ කියන විදිහට ආචාර්යතුමාගේ මේ ක්‍රමයේ මගින් අර ඒගොල්ලෝ අවබෝධ කරගත්තන දැන් එක්කෙනෙක් මුලින්ම ඇවිල්ලා මේ මෙතන ඒගොල්ලන්ට සොලියුෂන් එකක් තියෙනවා කියලා ඒකින්ද ඒ හතර දෙනාම ඉදිරිපත් වුණා. ඔව්. දැන් අවසානයේදී මේ හැමදේම සිද්ධ වෙන්නේ පුද්ගල මනස හරහා. ඉතින් මනසේ තියෙන සංඛ්‍යාත ෆ්‍රීකවන්සිස් වෙනස් කිරීම තුළින් හැම දෙයක්ම වෙනස් කරන්න පුළුවන් කියන මූලික මතය තමයි අපේ ප්‍රතිකාර ක්‍රමේ පදනම් වෙලා තියෙන්නේ. ඒ ප්‍රතිකාර ක්‍රමය තමයි මේ අපි ඇප්ලයි කරන්නේ මෙතන. හරි අදේ තියාගන්න දෝත් මුදුන් කියන්න බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි. ධම් ගුණ අනන්තයි ධම්ම ගුණ අනන්තයි. සංඝ ගුණ අනන්තයි සංඝ ගුණ අනන්තයි. මේ බුදු ගුණයෙන් මා සුවපත් වෙමි බුදු ගුණයෙන් මා සුවපත් වෙමි. මේ ධම් ගුණයෙන් මා සුවපත් වෙමි ධම්ම ගුණයෙන් මා සුවපත් වෙමි. මේ සංඝ ගුණයෙන් මා සුවපත් වෙමි. මේ සංඝ ගුණයෙන් මා සුවපත් වෙමි. හරි කොයිලා කරලා ඉන්න බා ශරීරේ ඉන්න කොහෙන්ද තමන්ගේ නම මොකද්ද ආ තමන් කවුද ලීඩාගේ ආ තමන් මරණකර වයස කීයද ඈ 28ක් ඒක බොරු වයස හරි වයස කීයද මොනවාද මරුනේ හරි තමන් දැන් ශරීරයෙන් යන්නේ කැමතිද කොහෙද යන්නේ හරි යන්න බුදු ගුණ අනන්තයි
අනන්තයි ධම්ගුණ අනන්තයි සංඝගුණ අනන්තයි මේ බුදු ගුණයෙන් මා සුවපත් වෙමි බුදුගුණෙන් මා සුවපත් වෙමි මේ ධම්ගුණයෙන් මා සුවපත් වෙමි ධම්මයෙන් මා සුවපත් වෙමි මේ සංඝගුණයෙන් මා සුවපත් වෙමි හරි තමයි ලෑස්ති වෙනවා ඊළඟ දවසේ අනුරාධපුර යන්න මං කියන දවසට හරිද හරි තව කවුද ඇඟේ ඉන්නේ දැන් කවුද ඉන්නේ තව ආ කවුද ඉන්නේ තව නම මොකක්ද තමන්ගේ ආ තමන්ගේ නම මොකක්ද හරි සරින් අයින් වෙන්න ඔක්කොම දැන් සරින් අයින් වෙන්න අත දෙනා අයින් සරින් අයින් අයින් කොහොමද ආචාර්යතුමනි ඇත්තරම දැන් මුලදි හිතුවට මෙයාගේ මොකක් හරි පවුල් සංවිධානයේ ප්‍රශ්නයක් දුකක් තියෙන හින්දා මේගොල්ලෝ ආවයි කියලා ඇත්තටම වෙලා තියෙන්නේ මේගොල්ලන්ව බන්ධනයක් කරලානේ. ඒක හින්දාද වැඩිපුරම ඉඳලා තියෙන්නේ නැත්තම් බන්ධනයක් කරාද හූනියමක් කරාද කියන කතන්දරයට වඩා මෙතන වැදගත් වෙන්නේ ඇයි යම් කිසි පුද්ගලයෙක් අමනුෂ්‍ය බලපෑමකට නතු වෙන්නේ කියන්නේ. අනික මෙතන 4 දෙනෙක්. ඔව්. එතන අමනුෂ්‍ය ගානත් වැදගත් වෙන්නේ නැහැ. අපි මේ වගේ දෙයක නතු වෙන්නේ ඇයි? නතු වෙන්නේ අපේ ශක්ති ශරීරයේ තියෙන දුර්වලතාවය. ඒ ශක්ති ශරීරය දුර්වල වෙන්නේ ඇයි? ඇත්තටම අපි අවධානය යොමු කරන්න ඕනේ මූලික ප්‍රශ්නේ තියෙන්නේ ශක්ති ශරීරය දුර්වල වෙන්නේ ඇයි අපි? අන්න එතන තමයි අපිට මේක ගැටලුව තියෙන්නේ. ශක්ති ශරීරය හැමතිස්සෙම ශක්තිමත්ව තියාගන්නේ කොහොමද? ඔව්. දැන් මෙහෙම දෙයක්නේ. දැන් ඉතින් අපි දැන් කොච්චර අමනුෂ්‍ය දැන් ගේකට හොරෙක් පයින්නවා. ගේකට හොරෙක් පයින්නම අපි ගෙදර හොරාව පොලිසියට අල්ලලා දෙනවා. පොලිසියට අල්ලලා දුන්න කියලා නැවත හොරෙක් පයින්නේ නැහැ කියලා අපිට සහතිකයක් දෙන්න බෑනේ. අපි කරන්න ඕනේ එහෙනම් ගෙදර හොරාව අල්ලලා දෙනවා සේම ගෙදර ජනේල් දොරවල් ටික වහලා ආයි පිළිවෙලක් කරගන්න එක නේද? ඉතින් අපේ ශක්ති ශරීරයට ඔය පදනම තමයි මූලිකත්වය වෙන්නේ. එතකොට අපි ශක්ති ශරීරයේ දුර්වල නොවන විදිහට අපි මේක මේන්ටේන් කරන්න ඕනේ. නඩත්තු කරන්න ඕනේ. එතකොට ශක්ති ශරීරය දුර්වල වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපේ අතෘප්තිකාරක ජීවන තත්ත්වය. අතෘප්තිය කියන්නේ සතුට නැතිවීම කියන්නේ. එතකොට අපිට පුළුවන් නම් සතුටෙන් ජීවත් වෙන්න. සතුට කියන දේ උකහා ගන්න. සතුට කියන දේ මතු කරගන්න අපේ ශක්ති ශරීරය ඊටාම් සමබරව පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට මං ඉස්සෙල්ලා ඇහුවා වගේ සතුට කොහොමද දිගටම පවත්වාගෙන යන්නේ? ඔව්. සතුට පවත්වාගෙන යාම සම්බන්ධව අපි දැන් අවසානයේදී මම ආධ්‍යාත්මික උපදේශකවරයෙක් විදිහට මම මේක දකින්නේ ආධ්‍යාත්මික දෘෂ්ටි කෝණයකින්. එතකොට මම මේ සම්බන්ධව මූලික මූලධර්ම 5ක් මම අවබෝධ කරගෙන තියෙනවා. පුද්ගලයාගේ සතුට රඳා පවතින්නේ මෙන්න මේ කාරණා මත කියලා සහ සතුට පවත්වාගෙන යන්න ඕනේ මෙන්න මේ කාරණා මත කියන තැන. එකක් තමයි පළවෙනි මූල ධර්මය තමයි සමස්තය තේරුම් ගැනීම කියන්නේ. සමස්තය තේරුම් ගැනීම කියලා කියන්නේ සතුට කියන්නේ මොකද්ද? සතුට කියන්නේ පවතින දෙයක්ද? සතුට රඳා පවතින්නේ කුමක් මතද? දැන් අපි ගොඩක් වෙලාවට සතුට කියන දේ මම ඉස්සරහට කිව්වා සතුට කියන දේ අපි සම ගොඩක් අය තේරුම් අරන් තියෙන අපි හඹා යන දෙයක් විදියට. සතුට කියන්නේ දැන් හිතන්නකෝ සරල උදාහරණයක් ගන්නම්කෝ දැන් මට අවශ්‍යතාවයේ තියෙනවා අපි දුම් ඔරලෝසුවක් ගන්න. ඔරලෝසුව ගන්නවා කියන එක මට සතුටක්. හැබැයි ඔරලෝසුව ළඟා කර ගැනීමෙන් පස්සේ මට ඒ සතුට තියෙනවද? නෑනේ. එහෙනම් සතුට කියන්නේ වස්තුවක්ද? නෑ. සතුට කියන්නේ හැඟීමක්. වස්තුවක් ළඟා කරගත්තා කියලා සතුට රැඳෙන්නේ නෑ අපිට. වස්තුවක් ළඟා කර මොකක් හෝ දෙයක් වස්තුවක් හෝ මොන හරි දෙයක් ළඟා කර ගැනීමේදී තියෙන කැමැත්ත තමයි අපි සතුට කියලා අත්විඳින්නේ. ඒකේ සතුට කියන්නේ සංකල්පයක්. සතුටේ මූලික ස්වභාවය ඕකයි. ඒක සංකල්පයක්. එතකොට සතුට කියන දේ දැන් අපිට මූලික විදිහට අපි සතුට නැති වෙන්න ප්‍රධානම හේතුව අපි දකින්න සතුට කියන එකට අපි භෞතික ස්වභාවයක් දෙනවානේ. භෞතිකත්වයේ
අපිට ළඟා කරගන්න බැරි වුණාම අපි සතුට අහෝසි වෙනවා කියලා ගොඩක් දුරට හිතන්න ගන්නවානේ. සතුට කියන්නේ භෞතික දෙයක් නෙමෙයි. සතුට කියන්නේ භෞතික දෙකකින් බලාපොරොත්තු වෙන්න බෑ. සතුට කියන්නේ සංකල්පය. අන්න ඔය අවබෝධය දැනුවත් භාවය ප්‍රධානම දේ. එක ඊළඟ කාරණාව තමයි සතුට කිය දැන් අහිමිවීම සහ හිමිවීම අතර තියෙන සම්බන්ධතාවය. දැන් අපිට අහිමිවීමත් ලොකු දුකක් නේද? දැන් ඔයා අපි කිව්ව ඔබතුමී දැන් ලිඳට යනවා වතුර බාල්දියක් අරගෙන. වතුර බාල්දියක් අරගෙන නිදිකට වැඩක් තියෙනවද? ලින්දේ වතුර නැත්තම් බාල්දිය වතුර තියෙනවද? පිරිච්ච බාල්දියක් අරගෙන යන්න. වැඩක් නැහැ. එතකොට හැමතිස්සෙම සතුට රඳා පවතින්නේ අහිමිවීමට. අහිමිවීම හිමිවීමත් තමයි සතුට එන්නේ. එතකොට සතුට සුදුසුකම් මොකද්ද? අහිමිවීම. හැබැයි අපි සතුටට සුදුසුකම් විදිහට දකින්නේ මොකද්ද? හිමිවීම. හිමිවීම. ඒකයි මං ඉස්සරත් කිව්වේ අපිව ඔළුවෙන් හිටපු જાතියක් කියලා නේ. මන් දකින්න සතුට කියන්නේ සතුට ලැබෙන්නේ අහිමිවීම තුල. ඕක තමයි දෙවෙනි මූලධර්මය. තුන්වෙනි මූලධර්මය තමයි ditth ස්වභාවය. මේ ලෝකේ හැම දෙයක්ම තියෙන ditthයක් විදිහට. දැන් ඔබතුමියයි මම මෙතන මේ ප්‍රතිකාර සම්බන්ධව කතා කරනවා. දැන් ඔබතුමිය කාන්තා පාර්ශ්වයේ මම පිරිමි පාර්ශ්වයේ. මම පිරිමියෙක් වුණේ ඇයි? ඔබ කාන්තාවක් නිසා. මේ ලෝකේ සමස්තම ඉන්නේ පිරිමි නා පිරිමිත් නෑ කාන්තාවොත් නෑ නේද? නේද? එතකොට සතුටේ තීව්‍රතාවය වැඩි වෙන්නේ කුමක් මතද? කඳුලේ බර වැඩි වෙන්න. සිනහාවේ අර්ථය වැඩි වෙන්නේ කඳුලේ බර වැඩි වෙන්න නේ. ඕක තමයි ලෝකේ ස්වභාවය, ditth ස්වභාවය. හැම දෙයකම දෙකක් තියෙනවා. දැන් අපි හිතනවා ඔන්න අපේ ජීවිතේ මේ කාලේ අයියෝ අසතුට දුක නැහැ. මේ දුක නිසා තමයි සතුට අපිට වටින්නේ. දුක වැඩි වෙන්න තමයි සතුට වටින්නේ අපිට. ඒ නිසා ඇත්තටම දුකසේම සතුටක් එතන වෙන සතුටත් අපි ලබා ගැනීමේදී වෙනසක් තියෙනවද නැහැ? ඒ දෙකම වටිනවා අපිට. ditth ස්වභාවය. අපි පසු කාලෙල මේ සම්බන්ධ ගැඹුරෙන් කතා කරමු. දැන් කාලයත් එක්ක මම සරලව හඳුන්වලා දෙන්න මේ දේවල්. ඊළඟ හතරවෙනි මූලධර්මය තමයි දෙවෙනි ආවීමේ මූලධර්මය. මම ඉස්සරත් සරලව කතා කරා ඒක. අපි හැමෝටම ඉන්නේ පළවෙනියා වෙන්නේ. පළවෙනියා ඉන්නේ සතුටෙන්ද? පළවෙනියා වුණාට පස්සේ පළවෙනියා අනිත් කාටවත් නැති තර්ජනයකට මුහුණ දෙනවා. දෙවෙනියා වීමේ තර්ජනය. සහ පරාජය වීමේ තර්ජනයට මුහුණ දෙනවා. එතනින් ඉඳන් පළවෙනියට ලොකු අවදානමක් තියෙනවා. දෙවෙනියා වීමේ අවදානම. හැබැයි දෙවෙනියාට අවදානමක් නැහැ. ඒ නිසා ජීවිතේ පරාජය වීම තමයි අතරම ජයග්‍රහණය. ජීවිතය තුළ. පරාජය දිහා ඒ විදිහට දකින්න පුළුවන් නම් ඒක ඇත්තටම ලොකු ජයග්‍රහණයක්. සමස්තයක් විදිහට. අපි ජීවිත දිහා බැලුවට පස්සේ ජීවිතේ දින්න මිනිස්සු දිහා බැලුවට පස්සේ ලෝකේ මම ජීවිතේ දින්න කියලා කියන්නේ සල්ලි හම්බ කරපු මිනිස්සු නෙමෙයි. ලෝකෙ වෙනසක් කරපු මිනිස්සු. දැන් බිල් ගේට්ස් ලෝකයේ ප්‍රමුඛයෙක් වෙන්නේ සල්ලි හම්බ කරපු නිසා නෙමෙයි. ලෝකෙ වෙනස් කරපු මිනිස්සෙක් නිසා. ලෝකෙ වෙනස් කරපු හැම පුද්ගලයෙක්ම පරාජිතයි. දුන්නක් පිටිපස්සට අදින්න වේග වැඩි වෙන්නේ. ඒ වගේම ජීවිතේ මේ පරාජය කියන දේ අපි හරි විදිහට කියවනවා නම් ඒක ඇතුලේ තමයි ජයග්‍රහණය තියෙන්නේ. ඒ නිසා මං හිතන්නේ අපි දෙමව්පියෝ විදිහට දරුවන්ට ඇත්තටම පුරුදු කරන්න ඕනේ පරාජය තුල ජීවත් වෙන්න. අපි පුරුදු කරන් ජයග්‍රහණය තුල ජීවත් වෙන්න. ඒක තමයි අපි සමාජය ඇතුලේ කරන ලොකුම අවඩ මන් දකින විදිහට සමාජයක් විදිහට. ඒකට අවසාන කාරණාව තමයි ණය ගෙවීමේ මූලධර්මය. විශ්වය කියන්නේ සමතුලිත තත්ත්වයක්. විශ්වය හැම විටම සමතුලිත වෙනවා. එතකොට අපි මේ විඳින දේවල්
අපි අත්විදින දේවල් අපි කරන්න ඕන දේවල්. අපි දැන් අපි බෞද්ධ විදිහට විශ්වාස කරනවා සසර කියලා දෙයක් අපිට තියෙනවා කියලා. සසර එක පරිච්ඡේදය තමයි මේ ජීවිතය කියන්නේ. අපි ක්‍රියාවක් කරොත් එහෙම ඒ ක්‍රියාවට අනිවාර්යෙන් ප්‍රතික්‍රියාවක් තියෙනවා. එතකොට අපි මේ යම් කිසි වෙලාවක අපි දුකක් අත්විඳිනවා කියලා අත්විඳිනවා කියලා මේ අත්විඳින්නේ අපිට අදාළ දෙයක්. දැන් අපි ණයක් ගත්තම ණය ගෙවන්න එපා. ණය ගෙවීම තුල අපි නිදහස් වෙන්න එපා. එතකොට අපිට ජීවිතය සම්බන්ධව මේක මේ ණය ගෙවීමේ මූල ධර්මයක් විදිහට දකින්න පුළුවන් නම් අපිට දුක කියන දේ ඇත්තට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔන්න ඒ මූල ධර්ම පහ තමයි මම යෝජනා කරන්නේ ආධ්‍යාත්මික මූල ධර්ම විදිහට. ඔය මගෙන් ඉල්ලීමකුත් කරා මේ ආධ්‍යාත්ම කණ්ඩායම ඉදිරියේදී මේ සම්බන්ධව ගැඹුරින් කතා කරමු කියලා. ආධ්‍යාත්මික මතවාදයන් සම්බන්ධව. ඒතර ආධ්‍යාත්මික උපදේශකවරයෙක් විදිහට ඔන්න ඔය කාරණා පහ තමයි මම දකින්නේ සතුට මේන්ටේන් කරගෙන යන්න පුළුවන් තත්ත්වය කියන්නේ. එතකොට අපි මේ කරන්න හදන්නේ ඒ අමනුෂ්‍ය 4 දෙනාටම සතුට ලබා දෙන්න නේ. එහෙනම් අපි බලමු ඒක. දැන් මේ තියෙන්නේ මේ අර අපි දැන් අඳුරගත්ත අමනුෂ්‍ය බලවේග 4. දැන් අපි කතා කරගත්ත විදිහට මේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය වෙත බාර කරන අවස්ථාව. මේක මේ ප්‍රතිකාර අවස්ථාවක්. මේ තියෙන්නේ දැන් මම පෙන්නන්නම් එක. කොහොමද වෙන්න? කොයි ශරීරේ? කොහොමද වෙන්න? කොලියවද වෙන්න? හරි. තමන්ද ශරීරයෙන් ඉවත් වෙන ලෑස්තිද? ආ? හරි දැන් කොහෙද යන්නේ? අනුරාධපුරේ කොහෙද? ශ්‍රී මහා බෝධිය. හරි. ගිහිල්ලා තමන් නවතිනවා නේ? හරි. තමන් දැන් පූ 6ක් තියාගෙන මේ ශරීරෙ පිට වෙන්න. පිට වෙන්න. මීට ඉස්සෙල්ලා දෙතුන් පාරක්ම ශරීරයෙන් පිට වෙනවා නේද ශ්‍රී මහා බෝධියට යනවා නේද කියලා කිව්වම එකම දේනේ කිව්වේ. එතකොට දරුවා පව් දාලා යන්න බෑ කියලා. දැන් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ඒගොල්ලෝ සතුටින් තමයි යන්න. මෙහෙමයි මේ ලෝකයේ ජීවී ස්වභාවය තමයි පුද්ගලයෙක්ගේ මනස එකඟ වෙන්නේ තමන් සතුටු දෙයි. අපි ගොඩක් වෙලා දැන් අපි කරන ලොකු වැරද්දක් තමයි අපි මනස එක්තෙන් කරන්නේ නැහැ අපි අකමැති දෙයින්නේ. අපි සතුටු දෙයක් ගැන සිහි කරනකොට අපේ මනස පිට දුවන්නේ නැහැ නේ කොහොමවත් නේ. ඒ නිසා දැන් මම කිව්වා අපි සංස්කෘතික ප්‍රවේශයක් කරද්දී අපිට ශ්‍රී මහා බෝධිය කියලා කියන්නේ ඊටාම උත්තරීතර ස්ථානයක් නේ. ඒක අපේ ඥාන ඇතුලේ ඒකට පුදුමාකාර ගෞරවයක් ආදරයක් භක්තියක් අපිට තුල තියෙනවානේ. ඒක ජීවත් වෙලා ඉන්න කාලෙත් එහෙමයි මරුණමත් එහෙමයි. ඒතර දැන් මෙතනදී අපේ මුල් වෙන්නේ අපි සතුටෙන් එතෙන්ට යන්නේ. ඒතර අපිට අනිත් කාරණා ටික අමතකයිද? දැන් අපි විනෝද චාරිකාවක් යන්න ගියාම අපිට අනිත් ප්‍රශ්න ටික අමතක වෙනවනේ. නේද? ඒ වගේ තමයි මේක. මේ ජීවී ආකෘති මේ ජීවී ස්වභාවය හැම කියන්නේ අපි මේ ජීවී ස්වභාවය හැම සත්ත්ව ආකෘතියකම පොදුයි. මිනිස්සු සුඛය කියන තැනට කේන්ද්‍රගත වෙනවා. කැමැත්ත කියන තැනට කේන්ද්‍රගත වෙනවා. ඒක මිනිස්යාටත් පොදුයි අමනුෂ්‍යයටත් පොදුයි. සුඛ මූල ධර්ම. සතුට හොයන් අපි යනවා. මනුෂ්‍යයත් යනවා අමනුෂ්‍යයත් යනවා. කැමති තැනට කැමති දෙයට අපිට අවශ්‍ය වෙන්නේ හරි මඟ පෙන්වීම. ඒතර අපි දැන් දරුවෙක් තුනත් අපි එයා කැමති දේ අපිට දුන්නොත් එහෙම අපිට එයාගේ පස්සෙන් ඉන්න ඕනේ නැහැ. එයාට ගිහිල්ලා ඉවරයි. මම අර මුලදී කතා කරේ අපි අධ්‍යාපනයේ තියෙන ගැටලුව අපි කරන්නේ අපි අකමැති දේ. අපි කරන්නේ ආණ්ඩුවට ඕන දේ. අපි කරන්නේ සමාජයට ඕන දේ. අපි කරන්නේ ඉස්කෝලේට ඕන දේ. අපි කරන්නේ ගුරුවරුන්ට ඕන දේ. හැබැයි අපි අපිට ඕන දේ කරන්නේ නැහැ.
අපි අපිට ඕන් දේ කරොත් අපි නිකම් මේ ගමන යනවා. මෙතන ගැටලුව තියෙන්නේ. ඒක හැමෝටම පොදුයි. මනුස්සයට පොදුයි, අමනුෂ්‍යයට පොදුයි. හරි අපි බලමු අපි ඊළඟ අවස්ථාව. කොමල්ලිකා මත වෙන්න. කොමත වෙන්න. තමන්ගේ නම මොකක්ද? සම්පූර්ණ නම් ෆාගුඩාරච්චිගාගේ මල්ලිකා. කොහොමද ඉස්කෝලේ ගියේ? පෙරකුම් කීයට නම් ඉස්කෝලේ ගියාද? පාටවික් පාඩම් තසාවක් කරා? නෑ මොනවද කරේ? අම්මත් එකතු වෙලා කඩේ අප්පක් දෙනවා. මොකක් කරේ මරන්න ඔයගොල්ලෝ? වාදීලා කවුද වාදුනේ? වාදුනේ කවුද? දන්නේ නැද්ද? බරවලට කියලා දුන්නේ. බරවලට කියලා දුන්නේ. බරවලට කියලා දුන්නේ. කවුද දුන්නේ? එහෙම දෙනවා. ග්‍රාම සේවකයෝ? ග්‍රාම සේවකයෝ දුන්නේ? නෑ නෑ. එහෙනම් ගමේ එහෙම දෙනවා. වලලා දෙනවා. දැන් මේ ඇඟට ආවේ ඇයි තමන්? අපි ආවේ නෑ. නේන? අපි බැන්දුවා. හරි දැන් තමන්ට ඇඟෙන් යන්න පුළුවන් නේ? දැන් ආවෝ කලර කරන්න එපා. හරිද? හරිද? තමන් ගිහලා මොකද කරන්නේ අනුරාධපුරයට ගිහිල්ලා? හරි. තමන් දැන් ශරීරයෙන් පිට වෙලා එන්න ඕනේ මේ බුලත් කොලේට මගේ අතේ තියෙන. හරිද? හරි? තමන් දැන් හූ හඬවල් 12ක් තියාගෙන ශරීරයෙන් පිට වෙන්න. පිට වෙන්න. Kau enak? Enak?
එතකොට ආචාර්යතුමනි හරියටම ගොක්කොලේට ඇවිල්ලා ඉවරලා ඒගොල්ලෝ අනුරාධපුරේ යනකම්ම එතන පරිස්සමට ඉන්නවයි කියලා කොහොමද? ලෙඩාට අසනීප වෙන්නේ නැහැ අපෝ. 100ක් කරොත් 99ක් මේ ආයි අසනීප වෙලා නැහැ. එතකොට දැන් ඔතන කොහොමද පරිස්සමට තියාගන්නේ? ගොක්කොලේට එනවනේ. ඔව්. ප්‍රායෝගිකව මං අහන්නේ. ප්‍රායෝගිකව ඒක ඉතින් අපේ තියෙන පරාභෞතික ක්‍රමවේදයක් තියෙනවා අපි එකට පාවිච්චි කරන. ඒ අපේ තියෙන භාවිතාවලින් අපි ඒක කරනවා. ඔය දැන් මේ විදිහට දැන් අපි භූතාත්ම දෙකක් ඉවත් කරා. දැන් මේ තියෙන තුන්වෙනි භූතාත්මය. Kau tu enak lihat dah, enak lihat dah. Kau tu enak. Kamu kenapa nama kata? Dan sari nak ingin kamu tidak? Hah? Bukan yang kayak ini? Hah? Taman kaya mana? Hah? Biar ne. Oh. Bukan diri. Orang tu tiak. Orang tiak. Hari. Taman dah sari nak ibarat ni kamu ni? Hah? Taman dah kau jalan ni? හරි ජයශ්‍රී මහ බෝධියට ගිහිල්ලා තමන් එතන නවතින්න ඕනේ. හරිද? දැන් තමන් ගියාට පස්සේ මේ කාන්තාව වගේ බෙඩ දුක් ඔක්කොම හොඳ වෙනවද? තමන්ලා ගියාට පස්සේ ආ
දැන් තමයිලා 4 දෙනා හැර තව කවුරුද ඉන්නවද මේ ඇඟේ? හා? ඉන්නවද? හා? හරි. හරි එහෙනම් දැන් ශරීරය ඉවත් වෙලා මේ මගේ දෙදින බුලත් කොලේට එන්න. එනකොට හූ 18ක් තියාගෙන එන්න. හරිද? හොඳයිද? හොඳයි. හරි පටන් ගන්න එන්න එන්න. ඔව් දැන් ඒ තුන්වෙනි අමනුෂ්‍ය ඉවත් වෙච්ච අවස්ථාව දැන් අපි බලමු ඊළඟ අවසාන අමනුෂ්‍ය බලපෑම කොහොමද ඉවත් වෙන්නේ කියලා මේ ශරීරයෙන්. ආචාර්යතුමනි දැන් මෙතනදී කියුණානේ ඇත්තටම මේ අමනුෂ්‍ය අවුරුදු 30ක් තිස්සේ ඇඟේ හිටියයි කියලා. එතකොට දැන් මේ කාන්තාවට අවුරුදු 48ක්. ඒතර අවුරුදු 30ක් තිස්සේ මේ වගේ අමනුෂ්‍ය 4 දෙනෙක් ඇඟේ හිටියයි කියලා කියන්නේ සෑහෙන්න අමාරු වෙන්නේ නැති. බෙහෙත් එහෙමත් බොන්නේ නැති. ඔය මේ කාන්තාව කියනවා දීර්ඝ කාලිනව යට තිබ්බ රෝගී තත්ත්වයන් ටික. එකක් තමයි ශරීරයේ වේදනාව. මූලික විදිහට ශරීරයේ වේදනාව. එතකොට ඉතින් එක එක්කෙනාගේ අමනුෂ්‍යයාගේ තීව්‍රතාවය මත සහ පුද්ගලයාගේ ශරීරයේ තීව්‍රතාවය මත ලෙඩ ඉෆෙක්ට් වෙන ප්‍රමාණය අඩු වැඩි වෙනවානේ. සමහරලාට මේ වගේ ප්‍රමාණයක මේ වගේ කාලයක් අමනුෂ්‍යෙක් ශරීරයට ගත වුණා කිව්වම සමහර පුද්ගලයාට පිළිකාවක් වගේ දෙයක් එන්න අවස්ථාවක් තියෙනවා ගොඩක් වෙලාවට. එහෙම ආපු අවස්ථාවක් තොන්තරම් හම්බ වෙලා තියෙනවා. වාසනාවකට මේ කාන්තාවගේ ශරීරයේ ලොකු වෙනස්කම් සිද්ධ වෙලා නැහැ මේ වෙනකොටත්. සාමාන්‍යයෙන් ඇඟපත වේදනාව ආතරයිටිස් කියන තත්ත්වය ඒ වගේ මූලික තත්ත්වයන් ටිකක් විතරයි දැන්ටත් තියෙන රෝගී තත්ත්වය. දැන් අර අපි ඉස්සර කතා කරා වගේ දැන් ওই වගේ ලෙඩක් මුලින්ම අඳුරගන්නේ මානසික රෝගයක් කියලානේ. එතකොට මේ කාන්තාව අවුරුදු කීයක් විතර ওই කියන විදිහට මානසික රෝගයට බෙහෙත් අරගෙන නැතිද? මෙහෙමයි මේ කාන්තාවගේ මානසික රෝගයට බෙහෙත් තරම් තිබ්බ අවුරුදු 5ක් විතර. එතකොට ඒ වලින් වෙච්ච අතුරු ආබාධ මොනවා හරි දැනගන්න ශරීරයට බෙහෙතක් ගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ආගන්තුක දෙයක්නේ. බෙහෙතක් ගන්න හැම අවස්ථාවකම අතුරු ආබාධයක් තියෙනවා. ඒක ඉතින් ස්වභාවික දෙයක් නේ. සමහරලාට මේ කාන්තාව වයසට යද්දි මේ තත්ත්වෙ මතුවෙන්න පුළුවන්. වෙන රෝගාබාධ වලට මේ ගත්ත බෙහෙත් වල ඉෆෙක්ට් එක. දැන් මෙතනදී දැක්කේ ඇත්තටම දැන් 4 දෙනෙක් ඉන්නවයි කියලා ඉවරලා දැන් 4 දෙනා අයින් වෙනකොටත් 4 විදිහක් නේද ආචාර්ය? ඔව් ස්වරූප 4ක්. ස්වරූප 4යි කියන්නේ ඒක අපිට අර ඒගොල්ලන්ගේ ටෝන් එකෙන් තේරෙනවා වෙනස් කියලා නේ. ඔය මේ තියෙන අවසාන අමනුෂ්‍ය ශරීරයෙන් ඉවත් වෙච්ච ආකාරය. කොහලිස් මතුවේ.
දැන් ශරීරයෙන් ඉවත් වෙන ලෑස්තිද? ආ? තමන්ට තාම මොන හරි අපෙන් වෙන්න තියනවද? ආ? මොකද වෙන්නේ නැද්ද? ආ? තමන්ට පින් හම්බුණාද? ආ? දැන් මේ යන්නේ අවසාන අමනුෂ්‍ය බලපෑම. එතකොට දැන් අපි මුලදීම මෙයා තමයි ඉස්සෙල්ලා මතුනේ. ඇලි. දැන් අවසානයේ ඉවත් වෙන්නෙත් මෙයාමයි. එතන මෙයා තමයි මේ ශක්ති කේන්ද්‍රේ පවත්වාගෙන යන්න මූලික ශක්තිය. එයාට මුලින්ම අයින් වෙන්න බෑ. එයා තමයි මූලික ශක්තිය. අර කට්ටිය අයින් කරලා මෙයා අයින් තමයි අන්තිමට යන්නේ. එතකොට ආචාර්යතුමනි දැන් අපිට ඕක හිතුණට ඒක ඇත්තටම කොහොමද තෝරලා බේරලා ගන්නෙ? අපිට නිකන් හිතන්න පුළුවන්. මොකක්ද ඒක ඇත්තටම තියෙන මේ අර යථාර්ථය? ඔව් මෙහෙමයි. දැන් අපි හිතමුකෝ බර 4ක වස්තුන් 4ක්. හරිද? අපි තට්ටු 3ක විතර ගොඩනගෙන කුඩට ගිහලා අතෑරියොත් මේ බර 4 වස්තුන් ප්‍රමාණය වැටෙන විදිහ වෙනස් නේද? වැටෙන වේගය වෙනස් නේ. පොළොවට පතිත වෙන කාලය වෙනස් නේ. ඒක කවුද තීරණය කරන්නේ? ගුරුත්වාකර්ෂණය. ස්වභාවයනේ. ඒකට ශක්තිය වල ආවේනික ස්වභාවය. මේකත් ඒ විදි සිද්ධාන්තයක් තමයි. ඉතින් ඒ අමනුෂ්‍යයන්ගේ තියෙන ශක්ති ප්‍රමාණය අනුව ඒ ශක්තියින් රිලීස් වෙන විදිය එතනදී මේ තීරණය වෙනවා ඇති. කොහෙන්ද? මෙන මේ ආකාරයෙන් තමයි ඒ රෝගගේ ශරීරී තිබ අමුෂ බලපෑම ඉවත් වෙලා ගියේ. දැන් මේ තියෙන්නේ මේ සිද්ධි සමුදායෙන් පස්සේ මේ ප්‍රතිකාරවලින් පස්සේ මේ රෝගියා සුවපත් වෙලා මංගාවට ආපු අවස්ථාව මේ තියෙන අවස්ථාවේ ගතුරු පරාමුව ඔම බලාගෙන කොට වෙලා ආශාර්තුමනි එතකොට වෙන සිද්ධි අධ්‍යයනයන් වලට වැඩිය මේ සිද්ධි අධ්‍යයනය අපිට දවස් 2ක් ගත වුණා මේක සම්පූර්ණ කරන්න. මොකද අපි මුලින් හිතුව දෙයට වැඩිය කියන්නේ ඇත්තටම මම මුලින් හිතුව දෙයට වැඩිය සංකීර්ණ දෙයක් තමයි අන්තිමට මුනේ. මේක බලපු ගොඩක් කට්ටිය පෞද්ගලිකව මට කියලා තිබ්බා මේකේ ඇත්ත තත්ත්වය මොකද්ද? ඇත්තටම ආධ්‍යාත්මිකව වෙන්නේ මොකද්ද කියලා ඉවර වෙලා අපිට දැනුවත් කරන්න කියලා. මං හිතනවා ඒගොල්ලන්ට මේකෙන් සෑහෙන්න තොරතුරක් සෑහෙන්න දැනුමක් ලැබුණයි කියලා. ඔබේ සතුට ඔබ තුලින්ම හොයාගන්න උත්සාහ කරන්න. තවත් මෙවැනි අලුත් අත්දැකීමකින් ලබන සතියේ හමු වෙමු.